සම්මා සම්බුදු සරණයි සදහැවත් ඔබ හැම දෙනාටම. පින්නතුනේ මනුෂ්‍ය ජීවිතය තුළ ලැබී තිබෙන ආයුෂ්‍ය උපයෝගී කරගැනීමෙන් නිවන් මඟට මඟ සකස් කරගන්නට සදහැවත් ඔබ හැම දෙනාටම සිත් පහළ වේවා යන ප්‍රාර්ථනාව මුදුන්පත් කරගැනීමෙන් ඊ타මත්ම හරවත් වූ දේශනාවක සමාරම්භය සනිටුහන් කරන්නට අද දවසේදීත් අපි සූදානම් වෙනවා. පින්නතුනේ විශේෂයෙන්ම වර්තමාන සමාජය තුළ උත්තරීතර වූ සම්බුද්ධ දර්ශනය ඈත් වෙමින් වර්තමාන සමාජය තුළ පිරිහීමකට ලක්වමින් පවතින කාලවකවානුවක් තුළ මේ උත්තරීතර වූ සම්බුද්ධ දර්ශනය අනාගත පරපුරට යාවත් කාලින කරන්නට ඒ බුද්ධ දර්ශනය සුරක්ෂිත කරන්නා වූ බෞද්ධ රූපවාහිනී නාලිකාව සිකුරාදා දවසේදී අවස්ථාවක් වෙන් කරවා ගන්නවා. බෞද්ධ දර්ශනයේ තිබෙන වටිනාකම් පිළිබඳව ඔබට පැහැදිලි කර දෙන්නට ඔබව දැනුවත් කරන්නට සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡා මේ වැඩසටහන උපයෝගී කර ගනිමින්. පින්නතුනි විශේෂයෙන්ම වසර ගණනාවක් අපට විවිධ වූ හේතුන් නිසා ගැටලුකාරී තත්වයන්ට පීඩාකාරී තත්වයන්ට මුහුණ දෙමින් මේ ජීවිතය ගත කරන්නට සිදු වුණා. විශේෂයෙන්ම වසර දෙකකට ආසන්න කාලයක් COVID-19 වසංගතයේ හේතුවෙන් අපට පීඩාකාරීව ජීවිතය ගත කරන්නට සිදු වුණා. ඉන් අනතුරුව වර්තමානයේ වන විට ආර්ථික අර්බුදය කියන කාරණාවිනුත් අපට පීඩාකාරීව ජීවිතය ගත කරන්නට සිදු වෙලා තිබෙනවා. කොහොම නමුත් පින්වතුනි මනුෂ්‍ය ජීවිතයක් ගත කරන ඔබ අප සියලුම දෙනාට මේ ආදී වූ කරුණාකාරණාවන් වලට මුහුණ පාන්නට සිදුවීම මේ ආදී වූ කරුණාකාරණාවන් සියසින් දැක බලා ගන්නට සිදුවීම පුදුමයට විමතියට කාරණාවක් වන්නේ නැහැ. මොකද මීට වසර 2000 ගණනකට හිතදී බුදුරජාණන් වහන්සේ වැඩ සිටින අවධියේදීත් මේ ආදී වූ කරුණාකාරණාවන් වලට මුහුණ පාන්නට එවක සමාජයේ පුරවැසියන්ට සිදු වුණා කියන කාරණාව අපි හොඳාකාරවම දන්න කාරණාවක්. ඉතින් එවක මේ ආදී වූ කරුණාකාරණාවන් විසඳා ගන්නට සම්බුද්ධ දර්ශනය උපයෝගී කරගත්තාක් මෙන් වර්තමානයේදීත් මේ ගැටලුකාරී ස්වභාවයන් මගහරවා ගන්නට අපට සම්බුද්ධ දර්ශනය උපයෝගී කරගන්නට පුළුවන් කියන කාරණාව සබුද්ධිකව කල්පනා කරද්දී අපට වටහා ගන්නට පුළුවන් කාරණාවක්. ඉතින් ඒ ආදී වූ කරුණු කාරණාවන් ඔබට අද පැහැදිලි කර දීමේ අරමුණිනුයි සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡා මේ වැඩසටහන සුවිශේෂී වූ සූත්‍ර දේශනාවක් මාතෘකාව බවට පත් කරගනිමින් විකාශනය කරන්නට අපි මේ මොහොතේදී සූදානම් වන්නේ. පින්නතුනි අදත් සුපුරුදු පරිදි වැඩසටහන මෙහෙයවන්නට ඉතාමත්ම ගෞරවයෙන් බෞද්ධ රූපවාහිනී මැදිරි පරිශ්‍රයට වැඩම කරන්නට යෙදුණු බතරමුල්ල පන්නිපිටිය පාරේ සිරිසුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම ප්‍රථමයෙන් සාදුනාද පාතුමින් ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි අද සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡා මේ වැඩසටහන වෙනුවෙන් ස්වකීය දායකත්වයේ ගනිමින් කටයුතු කරන පින්වත් පිරිස පැමිණ සිටිනවා. අපි ඒ පින්වත් පිරිසට ආරාධනා කරනවා මේ අවස්ථාවේදී දේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ශාන්ති නායක මාමෑණී ලෝතුරා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මල්වට්ටිය පූජා කරන්නට ඉන් අනතුරුව ගෞරවනීය දේශකයන්න් වහන්සේට දහත් වට්ටිය පිළිගන්වමින් දේශනාවට ආරාධනා කරන්නට දායකත්වයේ ගනිමින් කටයුතු කරන පින්වත් පිරිසටයි දැන් අවස්ථාව ලබා දෙන්නේ. ඒ අනුව පින්වතුනි අද දායකත්වයේ ගනිමින් කටයුතු කරන්නේ නම්බර 175 දෙකේ මාදනියාවත්ත බෝතලේ පහළගම අබේ පුස්තලිපිනේ පදිංචි එන්නේ චන්ද්‍රාවතී නිශ්ශංක මෑණියන් ප්‍රධාන පැමිණ සිටින දූ දරුවන් පිරිස විසින්. අපි ඒ පින්වත් හැම දිනාටමත් මේ මොහොතේදී පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරනවා. ධර්ම දානය කියන උතුම් වූ කුසල කර්මයකට මේ මොහොතේදී වුන් මුලපිරීම සම්බන්ධයෙන්. පින්නතුනි අද සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡා මේ වැඩසටහන තුළින් ඔබට පැහැදිලි කර දෙන්නට අපේ ගෞරවනීය දේශකයන් වහන්සේ සූදානම්ව සිටින්නේ. විශේෂයෙන්ම බෞද්ධයන් විදියට ඔබ නිරන්තරයෙන්ම ශ්‍රවණය කරන සූත්‍ර දේශනාවක් තමයි සතිපට්ඨාන සූත්‍ර දේශනාව කියලා කියන්නේ. මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව ඔබ කොතෙක් ශ්‍රවණය කර තිබුණත් මේ අන්තර්ගත වන්නා වූ කරුණාකාරණාවන් පිළිබඳව ඔබේ අවබෝධයක් තිබනවාද කියන කාරණාවයි ප්‍රශ්නාර්ථය. ඉතින් ඒ නිසා අපි මේ පිළිබඳව ඔබ දැනුවත් කිරීමේ අරමුණින් සතිපට්ඨාන සූත්‍ර දේශනාවට තුල අන්තර්ගත වන කායානුපස්සනා කියන කාරණාව පිළිබඳවයි අද අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ තුලින් අපි අවබෝධ කරගන්නට සූදානම් වන්නේ. එහෙමනම් අපි අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. අපි හැම දිනාවම තිසරණ සහිත වූ පංචශීලෙහි පිහිටුවීමෙන් අනතුරුව කායානුපස්සනා කියන කාරණාව පිළිබඳව
අද දවසේ අප වෙනුවෙන් පැහැදිලි කර දෙන්නට. සාදු සාදු සාදු. තුනරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණානුභාවයෙන් සුපසංජීවිතයේ සදහන් දෙසුම සාකච්ඡාවෙහි අද පින්වත් වූ දායකත්වයේ දරන එන්නේ චන්ද්‍රාවතී මහත්මිය ප්‍රමුඛ පින්වත් වූ සහභාගී ඔබ හැමටත් මේ රටේ හෝ ලොව කොතනක හෝ වෙසෙමින් මේ නරඹන ශ්‍රවණය කරන ඒ ඔබ සැමත් බෞද්ධ ආමාත්‍ය ජාලයේ පින්වත් සභාපති නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරුවනත් සඳුන් ජීවන්ත පුතුණුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සැවොමත් රටවැසි ලෝවැසි ඔබ සැවොම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු කායික මානසික සුවයන් නොඅඩුව සැලසී විශේෂයෙන්ම වර්තමානයේ අප රටේ පවත්නා දුෂ්කර කාලයේ ඊටාම ඉක්මන් ගමනක අවසන්ව හැමතෙම යහපතක් ශාන්තියක් සැනසෙල්ලක් වේවා. ඒ වගේම ධර්මානුධර්ම පිළිවෙත් මගේ හැම සොම්නස් උපදවාගෙන ලෞකික ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥා පහල කරගෙන ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසද යම් වූද උපකාරක ධර්ම පෙළක්ම වේවායි ඊටමත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ගෞරවයෙන් තුන් වතාවක් নমස්කාරය කියන්න. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේතේ. ආමබන්තේ සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද බික්ඛවේ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං තී. සාදු සාදු සාදු. උතුම් තුනුරුවන් සරණයි. පින්වත්නි, අදත් සුපසංජීවිතයේ සදහම් දෙසුම සාකච්ඡාව අපි මේ ලෙසින් ආරම්භ කරනවා. සඳුන් ජීවන්ත පුතුණුවන් සඳහන් කළා වගේ වර්තමාන මේ පරිසරය විවිධාකාර ගැටලු වලින් නොසන්සුන් වී පවතින බව පෙනෙන්නට දකින්නට තිබෙනවා. එහෙත් ඔබ සියලු දෙනාටම නිරන්තරයෙන් ආරාධනා කරනවා සුසමාහිත සංකප්ප සචිත්ත මනුරක්ඛත. ධර්මයේ තුලින් ගොඩනගාගත් සමාහිත හිතක් අවිජ්ජා දෝමනස දැඩි ආසාව හා අකමැති අරමුණු වල ඇතිවෙන්නා වූ ගැටීම, අමනාපය, තරහව මේවා සංසිඳුවාගෙන සමාහිත හිතකින් සිත රැකගෙන මේ දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයෙන් උතුම් ප්‍රයෝජන ලබන්නට උත්සාහ ගන්න. වර්තමානයේ පවත්නා දුක්ඛ දෝමනස්යන්ගෙන් නිදහස් වීම පිණිස සාමූහික ප්‍රයත්නයක් ඇති කරගත යුතුයි. ඒවට පිළියම් යොදිය යුතුයි. නමුත් මේ ලෝකේ පහළ වූ ශ්‍රේෂ්ඨතම තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මයෙන් අපි බැහැර විය යුතු නැහැ. මේ දේශනාව ශ්‍රවණය කරන අපේ රටේම වැඩි පිරිසක් ඔබේ ජීවිතේ ඔබ සිදු කරන ලද දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා කුසල් මගට පීඩාවක්, ඒ වගේම ඒ මගින් බැහැරවීමක් මේ ලෞකික ගැටලු නිසා ඇති කරගත යුතු නැහැ. එමගින් අදහස් කරන්නේ නැහැ ලෞකික ගැටලු වලට විසඳුම් සොයන්ට එපා කියන එක නෙමෙයි. ඔබ සියලු දෙනාම ආහාර පාන, ඇඳුම් පැළඳුම්, බේත් හේත්, නිවාස කියන මූලික අවශ්‍යතා නිසි මගක, දැරිය හැකි මගක ධර්මානුකූලව සපුරාගෙන ජීවිතය පවත්වාගත යුතු වෙනවා. එනමුත් දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ මොනතරම් වටිනවද? ඔබට මතකයිනේ නිරන්තරයෙන් පෙන්눔 කරන මේ අදහස් පෙළ පොඩි දරුවගේ පවා දන්න හිතට අපි නැවත නැවත මතක් කර දිය යුතුයි. කන කැස්බවිය සිදුරෙන් අහස බලනවාටත් වඩා ඊටාම අපහසු දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයක් අපි ලබාගෙන තිබෙන්නේ. එයත් ඊටාම කෙටි. ජීවිතං මනුස්සානං පරිත්තං. මේ මනුස්සයන්ගේ ජීවිතය ඊටාම කෙටි, ලහුකම් ඊටාම ලඝුයි. හරියට හිමිදිරි පාන්දර තුන මත වැටුණු දිය බිඳුවක් හිරු පායාගෙන එනකොට බිමට කඩාගෙන වැටෙනවා වගේ, දිය මත ඇඳි ඉරක් වගේ, වැසි වැටෙන මොහොතක වැටෙන ජල බිඳු වගේ හට අරගෙන බිඳී නැතිව යනවා. ඒ උතුම් ලැබූ මනුෂ්‍ය ජීවිතයෙන් අපි ධර්මානුකූල මානසිකාරයක් ඇති කරගෙන ප්‍රයෝජන ලබාගත යුතුමයි. ධර්ම කතාව තුළ ඔබ අසා තිබෙනවා යම් විටක ආහාර පාන මේ දේවල් මූලික අවශ්‍යතා හිඟ වුණත්, යම් විටක පැන් ටිකකින් කුස සනහාගෙන, ඒ වගේම යම් කරකොල ටිකකිනුත් කුස සනහාගෙන ධර්ම මාර්ගයෙන් බැහැර වුණේ නැහැ කියලා. යම් විටක මේ ඇසීම අඩු නිසා ඇලෙන බැඳෙන ගැටෙන හඬන වැළපෙන ලෝකයක් තුළ ඔබට එක විටම මේ ධාරණය කරගන්න වැඩි පිරිසකට අපහසුයි. නමුත් ඒ තමයි සත්‍ය. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ ආදී වශයෙන් දැක් වූ ආකාරය. ඒ සාන්ත වූ ප්‍රණීත වූ මේ නිවන් මඟ තුළ සංසාර ගමනේ පටන් සකස් වුණු ඒ උපදීන් බැහැර කළා. සබ්බ සංඛාර සමතෝ. අන්න ඒ සියලු සංස්කාර ධර්මයන් සමතය කළ බැහැර කරලා කෙලෙස් නිවාගෙන තණ්හක්ඛයෝ ඒ තෘෂ්ණාව ප්‍රහාණය කරනවා කියන තැනකට මේ ජීවිතයේ තුලම අපි හිත පවත්වා ගත යුතුයි.
ඒ ඊළඟ ජීවිතයට කල් දැමිය හැකි කරුණක් නෙවෙයි පින්වත්නි. ඊළඟ මොහොත කුමක්ද කියලා කාටවත් කියන්න අපහසුයි, අනිමිත්තයි. දෙතිස් කුණපයන්ගෙන් පිරිපුන් වෙච්චි ශරීරයක් දරාගෙන සිටින ඔබ අප සියලු දෙනාම මොන විදිහේ ලෙඩ දුක් වලට කරදර වලට මුහුණ පායිද කියලා, මොන විදිහේ කර්ම දෝෂයන් රැගෙන ඇවිදිල්ලද කියලා කාටවත් කියන්න අපහසුයි. ඒ නිසා මේ මොහොතේ දුෂ්කර කාලයක නමුත් නිසි මගක එයට පිළියම් හොයාගෙන යන්යන් කරුණවලදී අවබෝධයෙන් යුක්තව ඉවසා විඳ දරාගෙන අප විසින් සමාහිත හිතක් ඇති කරගන්න ධර්මයෙන් උතුම් ප්‍රයෝජනයක් ලැබිය යුතුමයි. අද දවසේ මේ දායකත්වයේ දරන පින්නතුන් ඔබ මියගිය තම ස්වාමිය වෙන්න පුළුවන්, තමන්ගේ පියාණන් වෙන්න පුළුවන්, ආදී වශයෙන් පුණ්‍යානුමෝදනා සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. අපිරිසුදු දෑතකින් යමක් ඇල්ලුවොත් කුමක්ද සිද්ධ වෙන්නේ? එයත් කිලිටි වෙනවා. ඒ වගේම තදින් ඇලුණු හෝ ගැටුණු ලෝභ දෝෂ, අවිජ්ජා දෝමනස්ස යන්ගෙන් පිරුණු සිතින් කුසල සම්පත්තිය සකස් කරගන්න බෑ. කුසලයේ නම් ඒ ආරම්මණයන්නේ අලෝභ, අදෝස, අමෝහ වශයෙන් සකස් වෙන චිත්ත චෛතසික ධර්මයන්. ඒ අවබෝධය තමයි අවසානයේ පුණ්‍යානුමෝදනාවක් සිදු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. පළමුව අපි අවබෝධය ලබන්න ඕනේ. ඒ දහම් මගට අනුගත වෙන්න ඕනේ. ඉන් අනතුරුව පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්න පුළුවනි. ඒ නිසා ඔබ සැනසීලා ඔබේ ජීවිතයේ ඔබේ සම්මුති වචනය ගත්තොත් ආදරවන්තයන් හැටියට, කල්යාණවන්තයන් හැටියට, සෙනෙහවන්තයන් හැටියට ජීවිතය පැවැත්වූ ඒ අයගේ සසර ගමන සුවපත් කරන්න. එනම් දුගතියෙන් වළක්වලා සුගතිය උරුම කරමින් නිවන් මඟ පිණිස සම්මා ප්‍රඥා පහළ වෙන්න අවස්ථාවක් සලසා දෙන්න කැමැතිද? පළමුව ඔබ දහමින් සුවපත් වෙන්න ඕනේ. ඒකට වංක වෙන්න බෑ. මේ වෙලාවේ පමණක් අපි නිස්සද්දව අහගෙන ඉඳලා ආහාර පාන ඇඳුම් පැළඳුම් මේ දේවල් පහසුවෙන් තිබෙන වෙලාවක පමණක් අපේ හිත නිවාගෙන අනිත් වේලාවන් වලදී පුරුදු පරිදි ඇලීම සහ ගැටීම සිද්ධ වෙනවා නම් ධර්ම මාර්ගය තුල ඒ කිසිසේත්ම ගැළපීමක් වෙන්නේ නැහැ. ඒ අදහස ඔස්සේ මා හිතනවා ඔබ සියලු දෙනාම තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ විරාගී චරණය තුල සිත සිහිය පිහිටුවාගෙන අත්හැරීම නම් වූ සියලු සංස්කාර ධර්මයෝ වහා නැසෙන සුළුය. මේ ස්කන්ධ පංචකය අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට නුවණින් මෙනෙහි කොට පටිච්ච සමුප්පාද ධර්මය මෙනෙහි කරමින් අපේ සිත නොවැළී නොබැඳී නොගැටී කියන ඒ ස්වභාවයට විද්‍යාවට පත් කරගත යුතුයි කියන අදහස තුල සිත සිහිය පිහිටවන්න. මේ වෙනුවෙන් උතුම් සූත්‍ර දේශනාවකින් කාල වේලාව තිබෙන පරිදි දහම් කොටසක් මතකොට පෙන්වා දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පුංචි කාලේ ඉඳලා මෙතනින් ඔබ තරුණ දරුවෝ හා වැඩිහිටියෝ කුඩා කාලේ පටන් ඔබ පිදූ මලක්, දැල්වූ පහනක් හා බෙදූ දන් හැන්දක් ඔස්සේ යම් වූද පූජ්‍ය ස්ථානයක්, යම් විටක සරණමාලී මහා චෛත්‍යරාජාණන් වහන්සේ අභ්‍යාසයට සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් 13 වහන්සේලා වැඩ සිටිනවා කියන අප අවබෝධයටගත්, ඒ වගේම ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සෙවණයට සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඒ අභියස ඔබේ සිත පැහැදුනාද? ශ්‍රද්ධාවෙන් තථාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහා කරුණාව, මහා ප්‍රඥාව දැනුණද? ඒ සියල්ලත් හිතට නගාගෙන මේ මොහොතේ ධර්ම මානසිකාරයක් ඇති කර ගැනීම අවශ්‍යයි. මේ මොහොතේ පමණක් නෙමෙයි, මේ කාලය පුරාම ධර්ම මානසිකාරයක් ඇති කරගත්තොත් ඒ ගැටලු වලටත් නිසි ලෙස සිත මුල් කරගත්ත කරුණා මෛත්‍රියෙන් යුක්තව මුහුණ දීලා ගැටලුත් පිරිස එකමුතුව විසඳාගෙන ඕනම මොහොතක ජීවිතයේ අවසන් මොහොත වුණත් දුගති මාර්ගයේ වළක්වගෙන සුගති මාර්ගයේ උරුම කරගන්න අපේ උත්සාහය සඳුන් ජීවන්ත පුතුණුවනි හැකිතා දුරට මේ ජීවිතයේම මේ සසරගත දුකින් අත් මිදෙන්න. එනේ බුදුරජාණන් වහන්සේ සරණ යන ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා සියලු ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ අභිප්‍රාය විය යුත්තේ ඒකෙන් අපිට අත් මිදෙන්න පුළුවන්ද? කාටද අපි ගැන දෙන්න පුළුවන් විශ්වාසය? නුඹලා මේව කළොත් එහෙම මෙන්න මේ මාර්ගය අනිවාර්යෙන් හදලා දෙනවා කියලා. ශාස්ත්‍රවරයාණන් වහන්සේ පවා දේශනා කළේ තථාගත බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වනවා. ඔබ විසින් මේ මාර්ගය අනුගමනය කළ යුතුයි. අජ්ජේව කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගත.
තථාගතයන් වහන්සේලා මඟ පෙන්වා දෙනව පමණයි. ඔබ විසින්ම මේ මොහොතේ මේ සිත සිහිය ධර්ම මනසිකාරයකින් ඇති කරගත යුතුයි කියන අදහසයි. ඒ ආරාධනාව ඔබ සියලු දෙනා කෙරෙම ඊටාම කරුණාවෙන් මතුකොට දක්වන්නේ දීර්ඝ සංසාර ගමනේ අප්‍රමාණ කාලයක් දුක් විඳලා ඊටාම වැඩිපුරම සතර පාය ඉපදිලා මතකයිනේ සතර පාය නරක තිරිසන් പ്രേත අසුර නම් වූ සතර පාය අනමතග්ග කෙලවරක් දකින්නේ නැති අප්‍රමාණ කාලයක් දුක් විඳලා දුර්ලභව ලබාගත් මේ මනුස්ස ජීවිතය නැවත දුගති මාර්ගයට පත් නොකරගත යුතුය. ආස්වාස ප්‍රස්වාසය නතර වෙච්ච තැන අපි මේ කතා කරන හැම ආරම්මන හැම ගැටලු වලට දෙන සම්බන්ධය එතනින් අවසන්. ඔබේ ජීවිතයේ ගුණබර ස්වාමියා කියලා බිරිඳ කියලා දෙමව්පියෝ දරුවෝ ගේදර ධන දාන්නේ මේ ඔක්කොම දේවල් එතනින් ඒ අරමුණු හා සමගින් අවසන්. ඊට පසුව කිසිවක් දන්නේ නැහැ අතීතයේ පිළිබඳව ඒ අතීතයේ පිළිබඳව සිහිපත් කරන්න බැරි නම් පුබ්බේ නිවාසානුසති චුතූපපාත ඥාන තථාගත බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ අනිත් සත්‍යයන්ට අතීතය ගැන දැනගන්න තරම් සසර ගමන ගැන නුවණ පහළ කරගන්න බැරි වුණොත් කිසිම සම්බන්ධයක් ඇත්තේ නැහැ. ඇයි මම සතර පහ ඉපදිලා දුක් විඳින්නේ? ඇයි මේටත් වඩා අප්‍රමාණ දුක් විඳින්නේ කියන ප්‍රශ්නාර්ථය පමණයි හිත තුල දක්වාගෙන ගමන් කරන්න වෙන්නේ. නුවණින් කල්පනා කරන්න මේ ධර්මයට නැතු වෙන්නේ. මහා දීඝනිකායේ අඩංගු මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව අසා තිබෙනවනේ. බෞද්ධ ශ්‍රාවකයන් තුළ ඒ නොඇසූ කෙනෙක් නැති තරම් නිරන්තරයෙන්ම සජ්ජායනා කළ ඒ වගේම එය අවබෝධයට ගන්න දැනුමින් ඔබට ගිය අවබෝධයට ගන්න උත්සාහ කළ පිරිසක්. පුතේ අපි අද බලාපොරොත්තු වෙන්නේ කායානුපස්සනාව. නමුත් සතර හතිපට්ඨානයේ අවසානයේ සඳහන් වන ධර්මතා පිළිබඳව කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච කියන මේ නිවන ධර්ම. එය අපිට විස්තර කරන්න වෙලාව නෙමෙයි මම හිතන ඔබ බොහෝ කෙනෙක් දන්නවා. ඒවා දැනුම පමණක් නෙමෙයි මෙතන දැන් ගැටලුව තියෙන අවබෝධයට ගන්න එක. වැඩි පිරිසකට දැනුම තියෙනවා. දැන් කවුද නොදන්නේ ඕනම මොහොතක් අවසන් මොහොත වෙයි කියන එක? දැනුම තියෙන. හැබැයි අවබෝධය නිසා අපගේ සිතුවිලි වචන හා ක්‍රියාවල කොහොමද ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියන එක තමන්ම ප්‍රශ්නාර්ථයක් කරගන්න. අන්න ඒක සිද්ධ වෙන්නේ. ධම්මානුපස්සනාවේ ඒ පංච නීවන ධර්ම බැහැර කරගෙන මේ ස්කන්ධ පංචකයේ උපාදානය නොවෙන්න මගේ මම වෙමි මගේ වසඟේ මට ඕන විදිහට පාත්ත ගන්න පුළුවනි කියන අදහසින් බැහැර වෙලා සම්මුතියට පැවැත්මක් තිබෙනවා. දැන් බලන්න ඔබ මෙහි ප්‍රසන්නව සිටිනවා. සුදු වස්ත්‍රයෙන් සැරසිලා ඉරියව් පවත්වාගෙන ප්‍රසන්නයි. හැබැයි පරමාර්ථ ධර්ම වශයෙන් ඔබට නිරෝගී සම්පන්නිය දීර්ඝාස ප්‍රාර්ථනා කරනවා. අපිට මේ වෙලාවේ ආස්වාස ප්‍රසආස කරගැනීමේ අපහසුාවක් ඇති වුණොත් මොකද වෙන්නේ? ඔය ඉරියව්ව පාත්ත ගන්න පුළුවන්ද? හරියට මහා වෘක්ෂයක් බිමට ගැලවී වැටෙනා වගේ අනිත් පැත්තට වැටේ. අපිට අපි කෙරෙහි තියෙන පාලනය නැති වෙලා යයි. මම මේ කියන දේ පැහැදිලිනේ. ශරීරය පිරිසුදු කරගැනීමේ අවස්ථාවන්හිදී පවා පාලනයක් තියෙනවනේ. ඒ පාලනයෙන් අපිව බැහැර වෙලා මේ ශරීරයේ යථා ස්වභාවය අනුව දොරටු වලින් අපවිත්‍ර දෑ පිට වෙන පටන් ගනිය. මේක තමයි ජීවිතයේ යථා ස්වභාවය. මිනිසා තථාගත බුදුරජාණන් වහන්සේ එහිදී දේශනා කරනවා ස්කන්ධ පංචකය අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දකිනකොට රූපස්කන්ධයේ ඇසට රූප කණ්ඨ ශබ්ද ආදී වශයෙන් අරමුණුත් එක්කනේ ජීවත් වෙනවා කියන්නේ. අරමුණුත් එක්කනේ ජීවත් වෙනවා කියන්නේ. දැන් ඔබ කැමති දේවල් ඔබට ලැබෙනකොට ඒ අරමුණත් එක්ක ඔබ කැමති. හැබැයි ඔබ කැමති දේවල් සිද්ධ වෙන්නේ නැති වෙනකොට අරමුණක් හැදෙනවා. මොකද ඒ අරමුණ? කෙලවර කියන්නේ අකමැත්ත කියන පටිගය. පටිගය කියන්නේ තරහව, අමනාපය. විවිධාකාරයෙන් අරමුණ ඒකට දක්වන ප්‍රතිචාරය. හැබැයි එතකොට ප්‍රිය අරමුණේ ඇලෙනවා, අකමැති අරමුණෙහි ගැටෙනවා. සමාහිත හිතක් තිබුණොත් සම්මතය තුළ ඒ අරමුණට අකමැති. සම්මතය තුළ. හැබැයි ධර්මානුකූලව කල්පනා කළා අතීත සංසාර ගමන මේ ජීවිතය ලෞකික ගැටලු අපි විසඳාගමු. නමුත් සංසාර ගමනේ පටන් අපි පුරුදු කරගෙන ආපු මනුෂ්‍ය ජීවිතයක් ලබන්නත් මේ සම්බුද්ධ ශාසනයේ මුණ ගැහෙන්නත් පින්වත්නි සසරගත පුරුද්දක් තිබෙන්න ඕනේ. එහෙමයි. මේ ධර්ම මාර්ගය තුළ රැඳී සිටින සසරගත පුරුද්දක් තිබෙන්න ඕනේ. මෙතෙක් කල ජීවිත කාලයේ පුරුදු කරපු දේවල් දැන් ඔබේ ජීවිතවල හිතලා බලන්න මේ වැඩි හිටියත් ඔබ මොනතරම් ඔය අත් දෙකෙන් දම් පිහින්ටක්ද? දම් බෙදන්ටක්ද? ඔය දෙපය රිදෙනකන් විහෙර විහාරස්ථාන වන්දනා කළ පූජ්‍ය ස්ථාන වන්දනා කළ බුදුරජාණන් වහන්සේ දැක ගන්න ඕනේ කියලා හිතන්ටක්ද?
ඔබ හිතන කටින පූජා වෙසක් පින්කම් විවිධාකාරයෙන් මොනතරම් පින්කම් කරන්නේ නැද්ද? එහිදී කුමක්ද බලාපොරොත්තු වෙන්නේ? ලෞකික ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥා උපදවාගෙන නිවන් මඟ නේද? දැන් ඒක වෙනස් වෙනවා කියන්නේ මොකද්ද? අර කිරි කලයකට ඒ වචනේ අපි සඳහන් කළ යුතුනේ යම් අපවිත්‍ර බිඳුවක් මිශ්‍ර වුණා වගේ සියල්ලම එතනින් මේ හිතෙන් ප්‍රයෝජනයක් ගන්නට බැරි තරමට මහත් වූ විපතක් වෙනවා. සෝතාපන්න නොවි හිටියොත් මේ ටික වෙනවා. සෝතාපන්න වුණොත් ආපසු හැරෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය නැවත නැති වුණාම නැවත සක්කාය දිට්ඨියක් හැදෙන්නේ. සෝතාපන්න වෙනවා කියන එක දන්නවනේ. මේ සසරට බැඳ තබන සංයෝජන 10ක් තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික වශයෙන්. ඒ මුල් තුන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඒ තුන මුළුමනින්ම බැහැරවීම තමයි සෝතාපන්න. ශ්‍රෝතය මේ කෙලෙස් ගලාගෙන යාම ඒකෙන් බැහැර වෙනවා. හරියට උඩු අතට පීනාගෙන යනවා වගේ රළ සුලි එන දෙසට මේ කාම ලෝභ දෝෂ මොහ ඒ වගේ සුලි වගේ මහ රළ වගේ මේවා වේගයෙන් ගලාගෙන එන්නේ. ඒකට අහුණාම ඒ පැත්තට අනුසෝතගාමී වෙන. ඒ පැත්තටම ගලාගෙන යනවා. ඇහෙනකොට ආසාව, ඇහෙනකොට පේනකොට තරහව, අමනාපය මේකට හසු වෙලා කොහොම එක්කවෙලා එක ගුලියට ගලාගෙන යනවා. සක්කාය දිට්ඨිය නැති කරනවා කියතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය මගේ මම වෙමි, මගේ ආත්මය මගේ වශයෙන් පවතිනවා කියලා හිතින් දැඩිව ගත්ත දේ. දැන් ඔය වචනෙම කියන්නේ තරුණ දරුවනේ වැඩි හිටි පින්වත්නි. නමුත් මේකට තමයි මම කැමති. මේකට මම කැමති නෑ. මේක තමයි මගේ ලෝකය. මේක මම ලබන්න ඕනේ. මේක නැත්තම් මම මොකටද ජීවත් වෙන්නේ? කොහොමද මම ජීවත් වෙන්නේ? ඔබ තව අදහස් කියනවා. අපි දරුවන්ට අපි අනාගතයට මේව කොහොම හරි ලබන්න ඕනේ. ඔව්. ධර්මානුධර්ම පිළිවෙත් මගේ මග සකසා දෙන්න ඕනේ. හැබැයි කෙලෙස් සහිතව දෙන්න යාමින් වෙන්නේ ඔබ ඔය කියන දරුවෝ දෙමව්පියෝ සම්භාරා මේ ජීවිතයේ තියෙන සම්බන්ධය විතරයි. සසර ගමනේ කිසිදු සම්බන්ධයක් නැතුව අපි කවුරුවක් නැවත දුගති මාර්ගයකට වැටෙන්න වෙනවා. අන්න එතන තමයි ධර්ම මනසිකාරයකින් දකින්න ඕනේ. ඒ නිසා ස්කන්ධ පංචකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් කොට දකින්න තැන ඇසට රූප කණ්ඩ ශබ්ද වශයෙන් එත්තේසා තණ්හා uppajjamaana uppajjati etta nivisamaana nivisati සියුම්ව තේරුම් ගන්න. කොතනින්ද ඇසෙන් රූපයක් දකිනකොට කනෙන් සද්දයක් නාසයෙන් ආග්‍රහණයක් දිවෙන් රස කයෙන් ස්පර්ශ මනසට සිතුවිලි. මම තරමක් ඇස් දෙක පියාගත්තේ භාවනාවක් වගේ දැනෙන්න ඕන නිසා. අරමුණ ඒකාග්‍ර වෙන්න. ඒ අරමුණු ගන්නකොට මා තුළ අනෝබෝධයෙන් උපාදානය සිද්ධ වෙනවද? දැන් සම්මුතිය තුළ පින්වත්නි ඉගෙනීම රැකියාව වෘත්තිය පැවිදි ජීවිතයක තමන්ගේ වත් පිළිවෙත් කුටිය පිරිසිදු කර ගැනීම පාත්‍රය තුන් සිවුර ආරක්ෂා කර ගැනීම ආරාමික භූමිය ප්‍රසන්න ලෙස පාත්තා ගැනීමට සිහිය පිහිටුවන්න. එතකොට මනස ඒකාග්‍රතාවයකට පහසුයි ව්‍යාකූල වෙන්නේ නැහැ. ඒ නිසා වත් පිළිවෙත් පුරාණ ධර්මයේ පෙන්වුම් කොට තියෙනවා විනය දක්වා තිබෙනවා. ගිනිහල් ගේවත චේතියවත විහාර මන්දිරවත ආදී වශයෙන් වච්ච කුටිවත ආදී වශයෙන් දක්වා තිබෙනවා. ඔබටත් ගෘහස්ත ජීවිතවල ඒ ඉගෙනීම රැකියාව වෘත්තිය ගේදර යුතුයකම් දැන් මේ ඔබ ආධ්‍යාත්මික යුතුයකමක් මේ කරන්නේ. මියගිය ඥාතීන් ස්වාමියා තාත්තා ඥාතීන් වෙනුවෙන් පින් දෙනවා කියන ජීවිත සිටින කාලය තුල යුතුයකම් කරන්න ඕනේ. මේ දරුවෝ දෙමව්පියෝ වෙනුවෙන් රැක බලා ගන්න එක. හැබැයි ඒක රාජකාරියක් හැටියට නෙමෙයි. ඒක ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් හැටියට තමන් ධර්මයේ දකින පිළිවෙත් මාර්ගයක් හැටියට තමයි ඒ දේ සිද්ධ කරන්නේ. ඉතින් ඒව සිද්ධ වෙන්නත් ජීවන්ත පුතේ දහං අවබෝධයක් තියෙනවා. නැත්තම් අපි තර්ක විතරකට ගිහිල්ලා ඒක කරන්නේ රාජකාරියක් හැටියට. මොනෝ නැති වුණත් ඉතින් අපිව හදලා කන්න බොන්න දුන්නනේ. ඒ නිසා අපි රැක බලා ගන්නවා. මොනෝ නැති වුණත් කන්න බොන්න දුන්න කියන එක හිතන්න පටන් ගත්තට කමක් නෑ. හැබැයි දීර්ඝ සංසාර ගමනේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබනකොට රහත් වෙලා නැතිනම් සියලු කෙලෙසුන් ප්‍රහාණය කොට නැතිනම් උපදිනවනේ. එතකොට අපේ දෙමව්පියෝ මේ කවුද එන්නේ කියලා දන්නේ නැහැනේ. සතර අපායෙන් අත්මිදුන විතරයි දැන් මේ එන්නේ කියලා. එතකොට සතර අපායේ පුරුදු තියෙන්න බැරි නෑ. අර පරණ සසරගත කර්ම දෝෂ අකුසල දෝෂ ගෙවිලා දැන් මේ එන්නේ. කවුද කියලා දන්නේ නැතුව මේ රකින්නේ. මෙලවට බිහුණාට පස්සේ සත්පුරුෂ අම්මා කෙනෙක් අපච්චි කෙනෙක්. දරුවන් වෙනුවෙන් හැදූ වැඩූ කළ ඒ ආධ්‍යාත්මික යුතුයකම් හිතට නගා ගන්න. දැන් මේ ඔක්කොම ධර්මයේ තුලින් දකින දේවල්. එහෙමයි. එතකොට ඇසෙන් රූප කනෙන් ශබ්ද වශයෙන් අරමුණු සකස් වෙනකොට උපාදානීය නොවෙන්න සම්මුතිය තුළ සීලයේ පිහිටලා ආධ්‍යාත්මික අවබෝධයෙන් කටයුතු කරනවා. හැබැයි හිතෙන් දැඩිව කිසිවක් ගන්නෙ නැහැ. කිසිවක් හිතෙන් දැඩිව ගන්න. වෙනස් වෙන තැන ගැටීමක් ඇති කරගන්නෙත් නැහැ. මෙන්න මේකට පුරුද්දක් අවශ්‍යයි. දැන් එහෙම නැත්තම් මොනතරම් වචනෙන් කිව්වත්
ඇස මගේ නෙමෙයි, රූපය මගේ නෙමෙයි, චක්කු විඥානය මගේ නෙමෙයි, ස්පර්ශය මගේ නෙමෙයි. ඔය කොයිතරම් කිව්වත්. දැන් බුද්ධ ශ්‍රාවක පිරිස අතර ගිහි හෝ පැවිදි හෝ වේවා. මෛත්‍රී භාවනාවත් ආනාපාන සතිය ටිකක්වත් දැනුමෙන් ඔබට ගිය අවබෝධයෙන් යුක්තව නොපවත්වපු අය නැති තරන්නේ මේ තරුණ දරුවුණත් කුඩා කාලේ මෛත්‍රිය මෙත්තා භාවනා ආනාපාන සති භාවනාව වඩලා ඇති. එතකොට ඒ පිළිබඳව අපි ගත යුතු අනුගත වීම සිත තුළින් සකස් යුතු ස්වභාවය ඇති වෙලා තිබෙනවද? දැන් මේ වචන වලට දැක්විය යුතු දෙයක්ම නෙමෙයි. අවබෝධයෙන් ලැබිය යුතු දෙයක්. පුතේ සංයුත්ත නිකායේ නලකලප නමේ සූත්‍ර දේශනාවක් තිබෙනවා. ඒ සූත්‍ර දේශනාවේ මහා කොට්ටිත තෙරුන් වහන්සේ සරුත් මහරහතුන් වහන්සේගෙන් අහනවා අපි එක වචනය ගන්නෙ මේ ජරා මරණ ශෝක පරිදේ දුක් තමන් උපදවා ගත්තද අනුන් ඉපදුවද නැත්නම් තමනොත් අනුනුත් ඉපදුව දෙයක්ද නැත්නම් තමන් හෝ අනුන් උපදවපු නැති දෙයක්ද? කවුද මේක කරලා තියෙන්නේ මේ ජරා මරණ? කවුරුවක් කරපු දෙයක් නෙමෙයි. ජාති ප්‍රත්‍යයෙන් තමයි ජාතිකේ ඉපදීම නිසා තමයි ජරා මරණ මේ සකස් වෙලා තියෙන්නේ. දැන් එතකොට අම්මා තාත්තා මේ අපි උපද්දපු නිසා අපිට ලෙඩ දුක් ඇති වෙලා තියෙනව නැත්නම් නිසා අපිව රැක ගන්න රකින්න ඕන කියන කතාවට එන්නෙත් නෑ. දැන් අපිත් මේ ජීවිතේ මා විසින්ම මේ ජරා මරණ වලට දැන්පත් වෙගෙන යන ක්‍රමයක් හදාගත්ත කියන තැනක් නෙමෙයි. දැන් සීලේ පිහිටන්නේ නැතුව කටයුතු කිරීම හෝ සෞඛ්‍ය ගැන නැත්නම් නිරෝගීතාවය පිළිබඳව සැලකිල්ලක් දක්වන්නේ නැතුව කටයුතු කිරීම තුල සම්මුතිය තුල ඉක්මනින් රෝගී වීමක්, ලෙඩ දුක් වීමක් හා ඉක්මනින්ම දි รา ගෙන යන ස්වභාවයක්පත් වෙන්න පුළුවන්. නමුත් මේ උරුම ධර්මයක්. ජාති ජරා ව්‍යාධි මරණ කියන්නේ මේව උරුම ධර්මයක්. එතන මම විසින්වත් අනුන් විසින්වත් කරපු දෙයක් නෙමෙයි. අපි කරන්නේ తాවකාලිකව ඒවායින් නඩත්තුවක් කරගන්නවා. හැබැයි මේ උරුම ධර්මයක්. කාටවත් මේ ලෝකේ පුළුවන් කමක් නැහැ ඉපදුනා නම් ලෙඩ වෙන්නේ නැතුව, දි รา ගෙන යන්නේ නැතුව, එනම් මහලු වෙන්නේ නැතුව, මරණයටපත් වෙන්නේ නැතුව සිටින්න පුළුවන් කමක් නැත්තේ නේ. හැම කෙනෙකුට සබහායටපත් වෙන. ඒතකොට මේක තමන් කරපු, අනුන් කරපු, තමනුත් අනුත් නොකරපු මේ කිසිවක් නෙමෙයි. මේක ಜಾති ප්‍රත්‍යයෙන් සිද්ධ වෙච්ච. උපත ලබනව නම් උපත හා සමගින් මේ දෙයට සිද්ධ වෙනවා. ඒතර උපත කවුද ලබා දුන්නේ? අම්මා අප්පච්චි කියන කතාව නෙවෙයි. භවයේ තුල සිටිනව නම් මේ දේ සිද්ධ වෙනවා. හැබැයි අපේ දෙමව්පියෝ අපිට කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් පිහිටුණා. කලාතුරකින් එහෙම නොවන කෙනෙක් දෙන්නේ සිටින්නත් පුළුවන් මේ රටෙත් ලෝකෙත්. කුසේම නැති කරන්න පුළුවන්, ඉපදුණු ගමනේ නැති කරන්න පුළුවන්. ඒට හේතු ගත්තොත් සමාහිත හිතක් නැති නිසානේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම හෝ හිත පාලනයට නොහැකි වීම, සීලයෙන් බැහැර වීම මේ හේතු තමයි. යම් විටක දරුවෝ ඉපදුනාට පස්සේ ආහාර පාන දෙන්න විදියක් කමක් නැහැ කියලා හිතුවත් සමාහිත හිතක් තිබුණොත් ඒ දරුවා පෝෂණය කරන්නට සිඟාකාගෙන ගිහිල්ලා හරි ප්‍රාණඝාතයක් කරන්න, වැරැද්දක් කරන්න නැතුව මගසලස්සලා දෙන්න පුළුවන්. දැන් මේ විදියට ධර්ම මනසිකාරයෙන් බැලුවම එක රාත්‍රියකින් පුතේ මිල මුදල් කෝටි ගණන් ලැබුණ නැතුණාට ධර්මයේ තුලින් හොයන පිළිතුර සැනසෙන විදියට සොයා ගන්න පුළුවන්. පින්වත්නි ඔබ හිතලා බලන්න. තවම මට කුසගිනේ කියලා කිව්වොත් මේ රටේ වුණත් අවංක බව පෙනෙනව නම් ඕනම කෙනෙක් තමන්ගේ අසල්වැසියෙක්, ගම්වැසියෙක්, හිතවන්තයෙක් වුණත් හිතලා බලන්න. ඔබ අහලා බලන්න ඔබ. අවංක ඔබට දැනෙනවා මේ ඉල්ලාගෙන ආපු අය මට කුසගිනේ කැම ටිකක් දෙන්න කියලා කිව්වොත්. අඩු ගානේ ඒ වෙලාවේ මහස්සේ ආහාර නැතුණත් Tamanට තියෙන ප්‍රමාණය බත් පිටක් හරි දෙනවනේ. අඩුගන අපේ රටේ හැටියට සඳහන් කරන විදිහට පාන් පෙත්තක් හරි තියෙනවා නම් දෙනවනේ. ඒක හිතවලට දැනෙන්න ධර්මයේ තුලින් පුරුදු කරලා තියෙනවා. ධර්මයෙන් කොහොමද පුරුදු කරේ? මමත් ওই වගේ වුණා නම්, මම ඔය වගේ තැනක පිදලා ඔය සබහටපත් වෙලා මමත් ඒ විදිහට ඉල්ලගෙන ආවනම් සමහර අය වංචා කරන ආකාරයෙන් සිටින්න පුළුවන්. නමුත් මම ඔබට සඳහන් කළා දෙන අයට කරුණා මෛත්‍රියෙන් කොහොමද දෙනවා. නමුත් මේ මත් වතුර බොන්න මද්ද්‍රවයට පුරුදු වෙච්ච අය වංචාවෙන් ඉල්ලගෙන ආවට දෙන්න තරම් හිත පාත්තාගත යුතු නැහැ. ඒකට කියන දාන සංවිභාගරත් දෙනකොටත් පරීක්ෂාකාරීව හොඳ හිතින් පිරිසුදු හිතින් තරහ වෛර ඇති කරගන්න නැතුව කලියුතු නොකලියුතු දේ ඔබට වැටහෙනවා. එවැනි කෙනෙකුට වුණත් එවලේ ආහාර පාන ටිකක් දෙන්න බැරි කමක් නැහැ. හිත සකස් වෙනකොට ඒ දේ දෙන්න ඕනේ. දැන් මම මේ සඳහන් කළේ. එතකොට දැඩිව තෘෂ්ණාව ඇති වෙනවද නැද්ද කියලා, ඒ මිහිරි ලෙස හිත තුල තැම්පත් වෙනවද කියලා ධර්ම මනසිකාරයෙන් දැකගෙන සංසාර ගමන ඇති භයානකකම, දුර්ලභ ලැබූ මනුෂ්‍ය ජීවිතය,
අපිට මේ ධර්මයේ අහන්න අනුගමනය කරන ලැබුණු අවස්ථාව ගෞතම බුද්ධ ශාසනයේ මුණ ගැහිම හැම ආස්වාස ප්‍රස්වාසයේ පටන් ජීවත් වෙන්න තියෙන කාලය අඩු වී යාම අපි ඒක හඳුන්වන්නේ පුතේ චිත්තක්ෂණයක් පාසාම ජීවත් වෙන්න තියෙන කාලය අඩු වෙලා යනවා. ඉතින් සම්මුතියට අවුරුදු 100ක් කියලා කිව්වට ඔක්කොට මෙසේ නොවන බව පැහැදිලිනේ. කවුද දන්නේ ඊළඟ මොහොත මොකද්ද කියන එක. නමුත් ඒ මොහොත දක්වාම ගත වෙන හැම මොහොතකම චිත්තක්ෂණයක් පාසාම මේ කාලය අඩු වෙගෙන යනවා. දැන් මේ විදිහට ධර්මමනසිකාරය ඇති වෙනකොට සම්මතිය තුලින් ඇසෙන් අපේ රූපය අරමුණු වෙනවා. චක්කු විඥාණයෙන් හඳුන ගන්නවා. මේ අවබෝධයත් එක්ක ගත්තොත් මොකද වෙන්නේ? අර දැනුමින් කියපු දේ පමණක් නෙමේ ඇස මගේ නෙමේ රූපය මගේ නෙමේ හිත මගේ නෙමේ කියලා. නැත්තම් විඥාණය මගේ නෙමේ කියලා. දැනුමින් ඔබට ගිය අවබෝධයත් එක්ක ලොව දකිනවා මේ පියවි ඇසෙන්. ආධ්‍යාත්මික ඇස, දහම් ඇස මතුවෙලා අර රූපයේ දෙස අපි විඥාණයෙන් හඳුනා ගන්නවා. හඳුනා ගැනීම තුල පවතින්නේ වචන කිව්වේ නැතුණාට ඒ වෙලාවේ හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස්සල හේතුන්ගේ විසිරියාමෙන් නැති වෙනවා කියන අවබෝධයෙන් දැක්මක් තිබෙන්න ඕන. අන්නේ සමාහිත බව භාවනාවක් වගේ දැනෙන්න. එතකොට S2 පියාගෙන ඉන්න ඕනේද? එතකොට හැම වෙලාවෙම මේක තේරුම් ගන්න. නැහැ. ඒක එක්තරා ඉරියව්වේ අවස්ථාවක්. ඒක පුරුද්දක් බවට පත් වුණාට පස්සේ ඕනෑම කලබලකාරී අරමුණක් ඉදිරියේ නමුත් වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනෝ ගැටීමෙන් යුක්තව සිත් පවත්වන අය අතර තමන්ගේ හිත ගැටීමකින් තොරව ගැටලුවට විසඳුමක් හොයන්න ඔබට තේරෙන වචෙන් නම් අවංකවම තමන්ගේ හිතට එබිල බලලා මේ ධර්මයත් එක්ක අවබෝධයෙන් යුක්තව මට මගේ හිත පවත්වා ගන්න. කල්යාණ මිත්‍රයන්සේ මගේ පරිසරය තුළ පිහිට වෙන්න මට පුළුවන්කමක් තිබෙනවද කියලා ඔබ අවදි වෙන්න. ආතුරේසු අනාතුර වැඩි පිරිසක් කෙලෙස් වලින් ගිලන් වෙලා ලෙඩ වෙලා ඉන්නේ. ඒ අය අතර අනාතුර වෙන්න පුළුවන්කමක් තිබෙනවද කියලා යම් තැනක ඔබට වෙනව නිස්සද්ද වෙන්න. ධම්මීවා කතා අරියෝවා තුම්මී භාවා. ධර්මයේ තුල දකින්න ඒ මගට කල්යාණ මිත්‍රව පිහිට වෙන්න බැරි නම් ආර නිස්සද්දතාවයෙන් ඔබේ සිත සුවපත් කරගන්න වෙනවා. පුතේ කායානුපස්සනාව ආරම්භ කරන පසුබිම. නැත්තම් පුරුදු පරිදිම අපි කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියන තැනක පමණක් නතර වී සිටිනවා. යම් පිරිසකට හොඳ අවබෝධයක් තිබෙනවා. හැබැයි ඒ පිරිසත් කල්යාණවන්තෝ තවදුරටත් එකතු කරගෙන මේ මාර්ගයට සකස් වෙන්න ඕනේ. එතකොට සූත්‍ර දේශනාවේ සඳහන් කළේ ආරණ්‍යයක් කැලයක් ගහක් බුලක්. ඉතින් ඔය ඔක්කොම ඔයත්තන්ට කරන්න බැරි වුණාට මේ මොහොත වගේ gedarat ආයතනයක නමුත් හිතමනාකොට පැවැත්වුවොත් අපිට පුළුවනි අර සංකේතවත්ව දක්වන ආරණ්‍ය කැලය ගහක් මුල. හැබැයිවට මේව සම්මුතිය තුල පහසුයි. හැබැයි නමුත් අපිට ඒ තැන අපේ සිත සිහිය පාත්තන්න පුළුවනි නම් එතනින් තමයි නැහැයි බැහැයි කියනවට වඩා අපි ජීවිත ගමන ආරම්භ කරන්නට ඕනේ. එහෙමනම් කයෙහි ඇවතුම් පැවතුම් අනුව දකින්න කායේ කායානුපස්සී විහෙරති. මේ කය කියන්නේ මොකද්ද? කරජ කාය කියලා සම්ප්‍රදාය තුල පුතේ වචනයක් කියනවා. එතකොට අදහස් කරන්නේ ස්කන්ධ පංචකේ රූපස්කන්ධය. ස්කන්ධ කියන්නේ රාශියක් එකතු වෙලා. එතන මේ රූපේ මෙතන රූපස්කන්ධය කියන්නේ මේ කය. පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ කතාව දැන් ඔබ සියලු දෙනා වැඩි පිරිසක් දන්නවනේ. තද ගතියේ වැగిරෙන බව උෂ්ණය වායුව කියන සතර මහා භූත සතර මහා ධාතු හඳුන්වනවා. මේ හතරෙන් සකස් වුණු මේ කයෙහි ඇවතුම් පැවතුම් පැවැත්ම පිළිබඳව ස්වභාවය පිළිබඳව යතාවා කායෝ පනස්ස සති පනිහිතෝ හෝති තථානං වාපජානාති. එතකොට මේ ශරීරයේ ඒ ඉරියව් ඒ ආකාරයෙන් පවතින ආකාරය පිළිබඳව සිත සිහිය පිහිටුවලා ඒ ආකාරයෙන් දැක්මක් ඇති කරගන්න ඕනේ. ඒකට පළවෙනි අවස්ථාව ඒ කයේ ඇවතුම් පැවතුම් අනුව බලන්න ආතාපි හිතේ හැඟීමක් පවතින කෙලස් තවන වීරය කියලා. දැන් මේ කරන්නේ ඔබ අරමුණක් ගත්ත පින් දෙන්න මේ ගේ ඥාතීන්ට. හැබැයි කෙලස් තවන වීරයක් මේ සිද්ධ කරන්නේ. මල් පහන් පූජා කිරීමේ පටන් දැන් අපි අපේ ජීවිතයේ සම්ප්‍රදාය තුල පුංචි කාලේ මුලින්ම දැකපු පිනක් නේ කුඩා කාලේ මල් පහන් පූජා කිරීම. මුලින්ම අපි ඉගෙන ගත්තේ එයත් එක්කනේ. සාමාන්‍ය අනේ එතෙන් පටන් ආතාපි සම්පජානෝ. දැන් අර සම්ප්‍රදාය තුල ගන්නපු ගාථාය තුල ඉගැන්වුවේ පුප්පම් මිලායාති යතහයි ධම්මේ කායෝ තතහයති විනාශ භාව. මේ කය විනාශ භවයටපත් වෙන, ඒ කියන්නේ දිනාගෙන යන ස්වභාවය ගැඹුරට අනිච්ච දුක්ඛ අනාත්ත. තවත් දුරට ගත්තොත් විදර්ශනාවේ උදයව්වේ
හේතුන් ප්‍රත්‍ය කරගෙන උදේ වෙලා සකස් වෙලා ඉපදිලා ඔය ඒ හේතුන්ගෙම විසිරයාමෙන් නැති වෙනවා කියන අවබෝධය. මේ කෙලෙස් තවන වීරය ආතාපිනවා. දන් දෙන්නේ, සිල් රකින්නේ, භාවනා කරන්නේ අවබෝධයෙන්ම නම් කෙලෙස් තවන වීරය. අනිත් කරන කටයුතු සියල්ලම කෙලෙස් තවන වීරය වෙන්න ඕන. ඒතර කෙලෙස් පින්වත්නි මූලික වශයෙන් 3යි. ලෝභ දෝෂ මොහ. ඊට පස්සේ 10යි. ඊට පස්සේ 108යි. ඊට පස්සේ 1500කට ආසන්න ප්‍රමාණයක් ධර්ම කතාවේ පෙන්වම් කළ තිනෝ සියුම්ව. ලෝභ දෝෂ මොහ කියන ප්‍රධාන තුන දැක ගන්න පුළුවන්. සියුම්ව මනසින් ඒක අවබෝධ කරගෙන අන්න ඒ සම්මුතිය තුළ ව්‍යවහාර අර්ථයෙන් මේව පැවැත්වුවත් නාම ධර්ම වශයෙන් සිටේ. හා භෞතික වශයෙන් අතට හසු වෙන වශයෙන් රූප ධර්ම වශයෙන් මේ සියල්ලම පණේති සියල්ලම අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත්ය කියන අවබෝධය සිත තුළ පාත් ගන්න තරම් ඒ පැවැත්මක් තියෙනෝනේ. කෙලස් තවන වීරය අනුන්ට උදව්වක් උපකාරයක් කළා. අර මල් පහන් පිදීම දම් පහන් කටයුතු කිරීම හා විවිධාකාරයේ පින්දහම් සිදු කිරීම ඔබ බොහෝ දෙනා එක්කහු වෙලා කරන ලද බොහෝ කුසල ධර්ම මේ හැම දෙයක්ම ආතාපි කෙලස් තවන වීරයක් තියෙන්න ඕන. ඒ කෙලස් සංසිඳන ස්වභාවයකට මුල් වෙන්න ඕන. නැත්තම් ඔබ බොහෝ පින්කම් කරන හැබැයි තවමත් ඉන්නේ ඒ පින්කම තුලත් තණ්හා මදමාන දිට්ඨිත් එක්ක. ඔබේ පින්කමට මම ආවා. හැබැයි මගේ පින්කමට ඔයගොල්ලෝ ආවේ නැහැ. ඔබ මට මේ දේවල් උදව් කරනවා කිව්වා. හැබැයි මට උදව් කරෙත් නැහැ. ඔබ මගෙත් එක්ක මේ දෙයට ඇවිදිලා මම බලාපොරොත්තු විදිහට නෙමෙයි ඔබ හැසිරුනේ. ඔබ කටයුතු කළේ. නුඹලත් එක්ක නම් තවත් නම් මේ වගේ දේවල් වලට එන්නේ නැහැ. ගමන් ඇත්තෙත් නැහැ. දැන් මොකද මේ කියන්නේ? කෙලස් තවලද කෙලස් වැඩිලද? කෙලස් වැඩිවීමක් වෙන්නේ. දැන් මෙන්න මෙතන තමයි පුතේ අපි මුලින්ම සඳහන් කළ මේ වචන සඳහන් කරනවා දැනුම තියෙනවා කටපාඩම් තියෙනවා. හැබැයි ක්‍රියාව තුළ අර අනුගත වෙලා ඒ තුලින් දැක්මක් තියෙනවද කියන ප්‍රශ්නාර්ථය තියෙනවා. කරුණාවෙන් සඳහන් කරන්නේ අන්න ඒවා නැතිකම නිසා තමයි නොදුනුවත්වම අර පුරුදු පරිදි අර කෙලස් ගොඩට වැටෙනවා. අර අනුසෝතගාමී වැටෙනවා. අනුසෝතගාමීනේ කෙලස් එක්කම ගලාගෙන යනවා. එහෙම නැත්නම් ඒට විරුද්ධ දෙසට පිහිනා යනවා වගේ රළට විරුද්ධ දෙසට පිහිදනවා වගේ ලෝභ දෝෂ මොහ සංසිඳන මාර්ගය කොහොමද හඳුන්වන්නේ? ඒ පැත්තට ගලාගෙන යන අනුසෝතගාමී එහෙම නැත්නම් පටිසෝතගාමී. පටිසෝතගාමී මාර්ගයට පුළුවන්කම ලැබෙන. ආතාපි මේ හැම පින්කමකින්ම කුසලයකින්ම දැන් ඔබ කියන්නේ දසපාරමී ධර්ම සම්පූර්ණ කරනවා කියලා. එය මතක තියාගන්න පුළුවන්. දාන, සීල, නෙක්ඛම්ම, ප්‍රඥා, වීරිය, ශාන්ති, සත්‍ය, අදිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ඛා. දැන් මේ කෙලස් තවන වීරියට තමයි නැත්තම් මම මෙච්චර දන් දුන්න මෙච්චර ප්‍රමාණයක් කළා ඔක්කොම දේවල් කළා කියන්න පුළුවන්. ඔබ හිතිරි දෙන්න එපා. සමහර දෙමව්පියෝ දරුවන්ට මම මෙච්චර දුන්න මේ දේවල් කළා සමහරට හිතනවා මම ඔක්කොම අත්හැරලා දැන් ඉන්නේ කියලා. යන්තම් සුදු ඇඳුමක් විතරයි මම මේ තියාගෙන ඉන්නේ කියලා. එහෙම හිතනවා. හැබැයි ඒ දරුවා යම් පිට දරුවන්ගේ පැත්තෙන් ආධ්‍යාත්මික යුතුයකම් කරන්න ඕනේ, රැක බලා ගන්න ඕනේ. නමුත් මේ පැත්තෙන් අර දරුවා ආවේ නැත්තම් බලන්න. කියපු වෙලාවට යමක් කළේ නැත්තම්, දෙපාර තුන් පාරක් කියලා තුනේ නැත්තම් දැන් අත්හැරලාද කියලා කෙලස් තැවෙනවද කියලා හිතන්න පුළුවන්. ජීවිත කාලෙම දුක් විඳලා හරි හම්බ කරලා අපේ ජීවිතයේ ඔක්කොම දුක් මහන්සියෙන් කවල පොල නාවල ඔක්කොම දේවල් කළා. දැන් නුඹලා පස්සේ කාලේ මුණ ගැහිච්ච ඇත් එක්ක දැන් අපිව අමතකයි. නුඹලා වගේ දරුවෝ ඊළඟ කොටස හිතරි දෙන්න එපා. ඔබට වැටහෙනවා ඇති. මං හිතා ගන්න මට ඒ වගේ දරුවෝ නැහැ කියලා. ඔහොම කියාගෙන ආවොත් දැන් මේ කෙලස් තැවිලද කෙලස් වැඩින ගම මොකද්ද වෙන්නේ? යුතුයකමත් අත්හැරිය කියලා ඔබ කියනවා. හැබැයි සම්මතයේ තුල හැබැයි ධර්මානුකූල අදහසකින් ඒක වැඩිලා නැහැ. ධර්මානුකූල අනිත් අදහස ගන්න පින්වත්නි. දෙමෝපියෝ දරුවෝ සාමි භාර්යා ධනය මොන වුණත් පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. අත්තාහි අත්තනෝනත්ති කුතෝ පුත්තා කුතෝ ධනෝ. ධනෙ තියෙනවා දරුවෝ ඉන්නවා මේව තියෙනවා කියලා අපි මේ ධර්ම මානසිකාරයක් අවබෝධය නිසා හිතාගෙන ඉන්නවා. තමාවත් Tamanට නැතිනම් මොන ධනයක්ද මොන දරුවෝද? ඒකෙන් අදහස් කරනවද මේ දරුවන් වෙන යුතුයකම් කරන්න එපා කියලා? නැහැ. දරුවෝ වෙනුවෙන් ඒ කටයුතු පයිමින් වළක්වලා යහපතේ පිහිටවල ශිල්ප ශාස්ත්‍ර කියා දීලා ඒ කටයුතු කරන්න. හැබැයි කෙලස් තවන වීරය ආතාපි තියෙන්න ඕන. ඔබට මම ආරාධනා කරොත් ওই දරුවෝ අත්තරින්න කියලා. දැන් මේ මෞතුමියන්ට ආරාධනා කළොත් මේ දරුවෝ අත්තරින්න. මොකද ඒකෙන් අදහස් කරන්නේ මේගොල්ලෝ ගැන හොයන්න එපා කියන එකද? නැහැ. හොයන්න. අනුශාසනා කරන්න. හැබැයි ඔබට තියෙන මේ මම කියන ස්කන්ධ පංචකය අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණයට යටත්. මේ දරුවෝ කියන්නේ ස්කන්ධ පංචකය අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණයට යටත්. දීර්ඝ සංසාර ගමනේ බෝධිසත්ව උතුමෝ හැර අනිත් අය වෙන්වෙන්ව ආපු ආගමන බෝසත්තුන්ව විතර කාලයක ඇවිදින්න තියෙනවා. නමුත් දීර්ඝ සංසාර ගමනේ වෙන්වෙන්ව ආපු ගමන
දැන් මේ මුණ ගැහිලා යනවා. දැන් ඔබේ අර පියා දැන් තවත් රහත් වෙලන හිටියේ නැත්තම් කුසල් සිද්ධ කළ මනුස්ස ලෝකයට ආවනම් තවත් පිරිසක් එක්ක යනවා. තවත් තරුණ පිරිසක් පුතේ දුවේ කියලා ආමන්ත්‍රණය කරන. එයනේ ඔබට තියෙන සම්බන්ධය මොකද ඊට පස්සේ? ඔබ දැනගෙන ගිහිල්ලා යම් විටක ඉල්ලුවත් දෙයිද? එයා අපේ කියලා කිව්වොත් දෙයිද? එහෙම සම්බන්ධයක් නැහැ. ඒ නිසා ජීවිත සිටින කාලය තුළ පරමාර්ථ ධර්ම වශයෙන් මෙනෙහි කළ කටයුතු සිද්ධ කරලා ඔබට අවශ්‍ය ආතාපි කියන තැනට එන්න. දැන් මම මේ අදහස් කළේ කෙලස් තවන වීරයෙන් කය ගැන බලන්න කිව්වට අපි මේක මෙනෙහි කරාද? පුතේ සමහර විටක දැන් විදර්ශනා මාර්ගයට ආපු ඇත්ත පවා කල්‍යාණ මිත්‍රව ඒක මතක් කරලා පෙන්눔 කරන්නේ සමහර විටක මා තුළ මෙන්න මේ වගේ දේවල් දැනෙනවා කියලා සිවුම්ව මාන්නයක් එන වගේ පේනවා. එහෙමයි. එතකොට අර කතා කරන විදිය, හැසිරෙන විදිය අනිත් අය Tamanට ගැලපෙන්නේ නැහැ වගේ. ඒ වගේ තැන්වල ඒව නැහැ වගේ. මම මෙන්න මෙතෙන්ට විතරයි අපිට තමයි මේක පවත්වා ගන්න පුළුවන් කියන සිවුම් මාන්නයක් තියෙනවා. ඒකත් ඒ අවිද්‍යාව. මෝහය නොදැනුවත්වම හිතාගෙන හිටියට දැන් කෙලස් තැවෙනවා කියලා නෑ. කෙලස් තැවෙන්නේ මාන්නයක් එක්ක යනවා. එහෙම විය යුතු නෑ. ධර්මය දකිනව නම් ඒ චතුරාර්ය සත්‍ය ධර්මය ඇහෙනව නම් කොතනින් උනත් කමක් නැහැ. ඉතින් ඇහෙන තැන කොතනද කියන එක අපි ඒක අදහස් කරන්නේ මේ පස්පව් දස අකුසල් සිද්ධ වෙන තැනක ඒක ඇහෙනවා කියලා. නමුත් කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් යහපත් වූ පරිසරයක් තුළ ඒක දැනෙනව නම් අපිට ඒක ගැටලුවක් නෑ. කෙලස් තවනේ වීරය මතුවෙන්න ඕනේ. සම්පජාන. මොකද සම්පජාන කියන්නේ? පරීක්ෂාකාරී නුවණ. විදර්ශනාවෙන් පුරුදු කරන ද පරීක්ෂාකාරී නුවණ. නැත්තම් මේ පරීක්ෂාකාරී නුවණ කියුම් පුතේ පස්පව් කරන අයටත් හොඳ සමහර තියුණු විමසීමෙන් යුක්තව කරනවනේ. ඒක නෙමෙයි. ස්කන්ධ පංචකය නැත්නම් ධාතු ස්කන්ධ ආයතන අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දැක සම්මුතියට මම මගේ කිව්වට පරමාර්ථ වශයෙන් මේ සියල්ල හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණා වගේ මේ හේතුන්ගේ විසිරියාමෙන් නැති වෙනවා කියන අවබෝධයෙන් යුක්තව සම්පජඤ්ඤය පරීක්ෂාකාරී නුවණ තියෙනවා. සාර්ථක සම්පජඤ්ඤය යම සාර්ථක නම් කුසල නම් සාර්ථකයි. ඒ වගේම සප්පාය සම්පජඤ්ඤය Tamante ඒක ධර්මානුකූලව සීලේ පිහිටල ගලපා ගන්න පුළුවන් ගැලපෙනවා. දැන් ඔබ එකට එකතු වෙලා ඉන්නව නම් කල්යාණමන්තු සප්පාය. ධර්මානුකූලව හොයාගත්ත ආහාරය, සීත ගුණ කාලය සුදුසු පරිදි සකස් වෙනවනම් අපේ ජීවිතය තුළ හිතන්න පුළුවන් ධර්මානිසකාරයක් ඇති වෙන සප්පාය සම්පජඤ්ඤයට පහසුයි. ගෝචර සම්පජඤ්ඤය. ගෝචර කිවි අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති. ඉදිරියට ගමන් කළත් පිටුපසට ගමන් කළත් මේ පටවියාදී ධාතුන්ගෙන් සකස් වුණු කය සම්මුතියට පවත්වන පරමාර්ථ වශයෙන් හට අරගෙන බිඳින්නේ නැතිව යනවා. මේ දැන් ඇවිදිනවා ගමන් කරනවා කියලා කිව්වත් පුතේ මේ කියන්නේ කාය විඤ්ඤාප්තිය කියලා. වායෝ ධාතුවෙන් උදව් දෙනවා. කාය විඤ්ඤාප්තිය මනසින් මට දැන් පාදේ ඔසවන්න ඕනේ, ඉදිරියට යන්න ඕනේ, තියන්න ඕනේ කියලා හැඟීම දෙනවා. මේ නැගිටිනවා, දුවනවා, කටයුතු කරන මේ පවතින එහෙම ඉරියව් පාත්තනකොට. වායෝ ධාතුවෙන් මේක සකස් වෙන්නේ. ඇයි කොන්ද රිදෙනවා, අත රිදෙනවා, ඔසව ගන්න බෑ කියන්නේ. ඔබ කියන වාත අමාරුවක් කියලා. ඒ වගේ වායෝ ධාතුවෙන් මේක සකස් කොට දෙන්නේ. එතකොට මෙන්න මේ විදියට මේ සකස් වෙනවා කියන සම්මුතියට ගමන් කළත් ඉදිරියට ගමන් කළත් පිටුපසට ගමන් කළත් ඉදිරිය බැලුවත් පිටුපස බැලුවත් දෑත දෙපේ හැකුලුවත් මේ ශරීරයේ සිද්ධ වෙන්නේ මෙන්න මෙයක් කියන අදහසින් සම්මුතිය තුළ දැකලා පරමාර්ථ වශයෙන් හට අරගෙන බිඳී නැති වෙන ස්වභාවය දැක් ගන්නවා. අසම්මෝල සම්පජාඤ්ඤය සම්මුතිය පරමාර්ථය අවබෝධ කරගෙන හිත සංසිඳව ගන්න පුළුවන්කමක් තිබෙනවා. කාල වේලාව අවසන්. අපි ඊළඟ දවසේ පුතේ කායානුපස්සනාව ඔස්සේ විග්‍රහයකට එන්න කැමැතියි. එතකොට ආතාපි සම්පජානෝ සතිමා මනාවෝ සිහියක් පාත්තන්න ඕනේ සතර හතිපට්ඨානේ. කයෙහි මේ අනුව දැක්මක් ඇති කරගන්න. සැප දුක් මධ්‍යස්ථ විඳීම් සිත හා සිතුවිලි පිළිබඳව නීවන ධර්ම බැහැර කරගෙන ස්කන්ධ පංචකය අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දකින්න හැකියාවක් පාත්ත ගන්න අවශ්‍යයි. දැන් බලන්න කාල වේලාව ඉක්මනින්ම ගිහිල්ලා තියෙන්නේ පින්නත්. කායානුපස්සනාවට යන්තම් අපි අවතීර්ණ වුණා විතරයි. දැන් අවසානයේ වෙන්න ඕනේ විනීය ලෝකේ අභිජ්ජා දෝමනස මේ සත්ත්ව සංස්කාර ලෝකේ දැඩි ආසාව හා ගැටීම දොම්නස පටිගේ සංසිඳින්නේ. දැන් මම ඔබෙන් අහුවොත් මේ අපේ ඉදිරියේ ඉන්න පින්වත් පිරිසගෙන් යම් වූද ආකාරයකින් මේ ඇති කරගත්ත අවබෝධය ජීවිත කාලයේ පුරාම වඩන්න පුළුවනිද? දැන් එළියට යනකොට ඔබ දකින දේවල්, ඇහෙන දේවල් එක්ක ආහාරනේ විවිධ ගැටලු තියෙනවා කියන තැනක දින ගණනාවක් කටයුතු කළා. මේක ධර්ම මානසිකාරයේ පටිසෝතිගාමී මඟ ධර්මානුකූලව කටයුතු කරන්න. අවශ්‍ය පිළියම් හොයාගන්න, යොදන්න. ඒ ධර්මයෙන් බැහැර වෙන්න එපා. ධර්ම මානසිකාරයෙන් බැහැර වෙන්න එපා. සසර භයානකයි.
දුගතිය වළක්වගෙන සුගතියක් අපිට උරුම වෙන්න ඕනේ. ඒ අදහස සිත්ති පවත්වාගෙන ධර්මාබෝධය ඔස්සේ මේ රටේ හොල්ලව කොතනක හෝ මේ දේශනාව ශ්‍රවණය කරා නම් මේ අකාලික වූ ශ්‍රී සද්ධර්මය කලින් කාලට වෙනස් කරන ඒ අවස්ථාවන් අනුව වෙනස් කරන ශ්‍රී සද්ධර්මයක් නොවේ. අකාලික වූ ශ්‍රී සද්ධර්මයෙන් උතුම් ප්‍රයෝජන ලබන්නට ආරාධනා කරමි. ඔබ හැම නිදුක් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා, දුක් දුම්නස් බැහැර වී හැමතෙම ශාන්තියක් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම උපනිශ්‍රය වේවායි. ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. පින්නතුනේ ඊ타මත්ම හරවත් වූ දේශනාවක සමාප්තිය සනිටුහන් කරන්නට අපි සූදානම් වෙනවා. දේශනාවට ලැබී තිබෙන කාල වේලාව අවසන් වන නිසා විශේෂයෙන්ම ධර්මානුකූලව ජීවිතය පවත්වා ගන්න ආකාරයට අවවාද අනුශාසනා රාශියක් අදත් සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන තුළින් සතිපට්ඨාන සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වන කායානුපස්සනා කියන කාරණාව මාතෘකාව බවට පත් කරගනිමින් ඔබ වෙනුවෙන් sannivedanaය කරන්නට අපට පුළුවන්කම ලැබුණා. ඉතින් අපේ දේශකයන් වහන්සේ සඳහන් කළ ආකාරයට මේ පිළිබඳව මේ ගැඹුරු කාරණාව පිළිබඳව තවත් දවසක ඔබට පැහැදිලි කිරීමක් එක් කරන්නට අපි සූදානම් වෙනවා. කොහොම නමුත් අද ශ්‍රවණය කළා වූ දහම් කරුණු කාරණා ඔබගේ ජීවිතයට එකතු කරගනිමින් මේ මනුෂ්‍ය ජීවිතය සාර්ථකව සත්පුරුෂ ජීවිතයක් ගත කරන්නට ඔබ සියලුම දෙනාට ආරාධනා කරමින් අද වැඩසටහනේ સમાප්තිය සනිටුහන් කරන්නට සූදානම් වෙමින් දේශනාව සඳහා දායකත්වයේ ගනිමින් කටයුතු කළ පින්වත් පිරිසට ඔවුන්ගේ අරමුණු පැහැදිලි කරමින් පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. කාර්නික පින්වත්නි, ඒ අවසන් කළ සදහම් දෙසුමෙහි සාකච්ඡාවෙහි පින්වත් වූ දායකත්වයෙන් කටයුතු කළේ අංක 175 දෙක අංක 175න් 2A මාදෙනියවත්ත බෝතලේ පහළගම අඹේ පුස්සලිපිනේ පදිංචි එන්නේ චන්ද්‍රාවතී නිස්සංක මෑණියන් හා දූ දරුවන් විසින්. පින්වත් ඔබ ඊටම ශ්‍රද්ධා ගෞරවයෙන් මේ අවස්ථාවට සහභාගී වෙලා ධර්මාබෝධයක් ඇති කරගෙන පිළිවෙත් මඟ ඔස්සේ ඉන් අනතුරුව පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන මීට 7 මාසකට පෙර පරිලෝසපත් BAP සුනිල් ආදරණීය පියාණන්ට ආදරණීය සාම්පුරුෂයාට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. මීට වසරකට පෙර පරිලෝසපත් බෝතලේ ඉහළගම් පදිංචිව සිට KP එමලින් නෝනා මෑණියන්ටත් පෞලිසිඤ්ඤෝ පියාණන්ටත් චන්ද්‍රකාන්ති නිසංක නැගණියටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ගණේ මුල්ල බුලුගහගොඩ පදිංචි සිටි චාලට් නෝනා මෑණියන්ටත් එඩ්වින් අප්පුහාමි පියාණන්ටත් බෝතලේ ඉහළගම් පදිංචි සිටි එල්පිනෝනා උපාසිකා මාතාවටත් ජීලස් අප්පුහාමි පීරිස් අප්පුහාමි පීලිස් අප්පුහාමි ජීලිස් අප්පුහාමි ආදරණීය පියාණන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. දේශකයන් වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් සුජීවත්ව සිටින සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනීය ප්‍රාර්ථනා කරනවා. පින්වත් වූ පිරිස ධර්ම මනසිකාරය ඇති කරගෙන අවබෝධයේ ඔස්සේ ඒ තම ස්වාමියා පියාණන් ඇතුළු ඉහතනම් සඳහන් කළ මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු. දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු. ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනීය යහපතත් අපේ රටේ මේ පවත්නා දුක් දුම්නස් කාලයේ ඉක්මනින්ම බැහැර වෙලා ශාන්තියක් ආරක්ෂාවක්ම වේවා කියන අදිෂ්ඨානය සිත්ති දරාගෙන ඥාතීන්ටත් දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ඉදන් වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදන් වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදන් වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං. හැම දිනාටම තුන් තුනුරුවන් සරණයි.